ඔයාලගේ ගෙදර ඔයාලා නිදා ගන්නකොට දාන net එක. ඔයාලා නිදා ගන්න net එකක් දානවා. මේ net එක හරිද පාර දාන්න. මේ net එක හරහා යන්න පුළුවන් මොනවද කියන බලන්න. මේ net එක හරහා එහා මෙහා යන්න පුළුවන් මොනවද? කඩදාසි කෑලි, නූඩල්ස් කෑලි, අනම්මනම් බත් ඇට අනම්මනම් දානවා. දාලා වතුර එකක් ඔක පුරවලා තියෙනවා. එතකොට මෙහෙම ගැට ගහලා තියෙදි මේ ගොල්ගිරිය කරන්නේ ශ්‍රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ තාවකාලිකව ඒකේ අතුරා ගැනීම කරනවා. ඊට පස්සේ ආවේ රයිබෝසෝම. රයිබෝසෝම කියන එක රයිබෝසෝමය කියන ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. උත්තර හැමෝටම. ඉතින් අපි 10 වසර පාඩම පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. අපි එහෙනම් අපි ගිය සතියේ අපි ඉගෙන ගත්තා ජීවීන්ගේ දේහය ගැන අපි ඉගෙන ගත්තේ. පාඩම තමයි ශාඛා සත්ත්ව සෛල විවිධා කෘත්‍ය. අපි ගිය සතියේ සෛලවාදය ගැන ඉගෙන ගත්තා. රොබර්ට් හුක් විසින් සෛලයක් බලපු විදිය අපි ඉගෙන ගත්තා. සෛලය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ අපි ශාක සෛලය සහ සත්ත්ව සෛලය වෙන වෙනම අධ්‍යයනය කරා. ශාක සෛලය සහ සත්ත්ව සෛලයේ රූප සටහන් වලට කලින් මම අඳින්න කියලා කිව්වා. ඇඳලා තිබුණා. කීප දෙනෙක් මට ඒවලා තිබුණා. අද අපි සෛලවල කොටස් වෙන වෙනම අධ්‍යයනය කරමු. අපි බලමු සෛල වල තියෙන කොටස් වලින් පළවෙනි එක සෛල විත්තිය. සෛල විත්තිය මේ හොඳට මතක තියාගන්න ඕනේ. මේ හැම කොටසක්ම වටිනවා. හරිද? ශාක සෛලයක් ගත්තොත් මේ සෛල විත්තිය කියන එක තියෙනවා. ශාක සෛලයක් ගත්තොත් සෛල විත්තිය කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ බාහිරම කොටස සෛල විත්තිය. දැන් ඔයාලා හිතන්න ළමයි 30ක පිරිසක් පිට්ටනිය මැදට ගිහිල්ලා අතහරිනවා. හරිද? ළමයි 30ක පිරිසක් පිට්ටනිය මැදට ගිහිල්ලා අතහරිනවා. එතකොට නෑ 30ක් ඕනේ නෑ. ළමයි 10 දෙනෙක් විතරමු. ළමයි 10ක් පිට්ටනිය මැදට ගිහිල්ලා අතහරිනවා. මෙන්න එක්කෙනෙක් මෙන්න තව දෙන්නයි තුන් දෙන්නයි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඕන 10 දෙනෙක් ඉන්නවා. දැන් මේ පිටම ඉන්න කට්ටිය යා කරොත් මෙහෙම මෙන්න මේ වගේ ප්‍රදේශයක තමයි මේ ළමයි 10 දෙනා ඉන්නේ. ඔය ළමයි 10 දෙනා එක විදිහට ඉන්නේ නැහැ. තව ටික වෙලාවකින් බැලුවොත් මේ ළමයි 10 දෙනා තව තැන් වල ඇවිදලා. දැන් මෙහෙම ඉන්න. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔහොම ඉන්නවා. ළමයි 10 දෙනා ඔහොම ඉන්නවා. දැන් මෙයාලා පිටම ඉන්න කට්ටිය යා කරොත් මෙහෙම. ඕන බලන්නකො එතකොට මේ ළමයි 10 දෙනාගේ හැඩේ එක අවස්ථාවක මෙහෙම. මේ තව අවස්ථාවක මෙහෙම. නිශ්චිත හැඩයක් නැහැ. එයාලා ඉන්න ප්‍රදේශය ගත්තොත් එහෙම නිශ්චිත හැඩයක් නැහැ. හැබැයි ඔය ළමයි 10 දෙනා දානවා කාමරයකට දානවා. එතකොට මේ කාමරයට දැම්මට පස්සේ මේ 10 දෙනා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි අර උපරිම සමාජ දුරස්ථභාවය උපරිම තියාගෙන ඉන්නකොට ඔහොම ඈතින් ඉන්නවා. හරිද? එතකොට බලන්නකො මෙයාලා මේක ඇතුලේ කොහොම ගියත් මෙයාලා මේ කාමරයේ තියෙන චතුරස්‍රාකාර හැඩය ඒක පවතිනවා. මේ කාමරයේ තියෙන චතුරස්‍රාකාර හැඩය දුර තමයි ඉන්නේ. ඒ හැඩය ආවේ කවුරු නිසාද? මෙයාට මේ විදිහට මේ හතරස් හැඩය ආවේ කවුරු නිසාද? බිත්ති නිසා. මෙයාගේ දෙන බිත්ති නිසා. අන්න එහෙනම් මතක තියාගන්න ශාක සෛලයකත් එහෙමයි. ශාක සෛලයක වටේ තියෙනවා සෛල බිත්තියක්. මේ සෛල බිත්තිය සම්පූර්ණයෙන් හැදලා තියෙන සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්තියක් තියෙන්නේ. මේ සෛල බිත්තිය අජීවි. මෙයා අජීවි. මෙයාට පණ නැහැ. මෙයා අජීවි. හරිද? එතකොට මේ සෛල බිත්තිය නිසා මේ සෛලයට හැඩයක් ලැබෙනවා. ශාක සෛල වලට හැඩයක් ලැබිලා තියෙන්නේ නිශ්චිත හැඩයක් ලැබිලා තියෙන්නේ මේ සෛල බිත්තිය නිසා. එතකොට මේ සෛල බිත්තිය මගින් කරන තව කාර්යයක් තමයි මේ සෛලයේ සංධාරණය. ඒ කියන්නේ එයාට
දරා ගැනීමේ හැකියාව කියන්නේ නිසිත හැඩයක් තියෙනවා. බාහිරින් එන යම් පීඩන තෙරපි දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ ලැබෙන්නේ මේ සෛල විත්‍ය නිසා. හරිද? එහෙනම් ඔන්න සෛල විත්‍ය ගැන කතා කරොත් සෙලියුලෝස් වලින් හැදිලා තියෙන්නේ. හරිද? සෙලියුලෝස් සමහර විට සෙලියුලෝස් වලට අමතරව හෙමි සෙලියුලෝස් කියලා જાතියක් තියෙනවා. හෙමි සෙලියුලෝස් අන්න කවුරුම දෙන්නේ කොහොමද කන්න පුළුවන් නේද? කතා කරන්න බා ඔලෝ හෙමි සෙලියුලෝස් තව දෙනා පෙක්කින්. හරිද? එහෙනම් පෙක්කින් කියන එකක් තියෙනවා. පෙක්කින්. හෙමි සෙලියුලෝස් තියෙන්න පුළුවන් පෙක්කින් කියන එක තියෙන්නත් පුළුවන්. සෙලියුලෝස් අමතරව. හරි? ඊට පස්සේ මෙයා අනිවාර්යෙන් අජීවී. ඒ කියන්නේ මෙයාට පණ නැහැ. ඒ කියන්නේ මෙයා ශ්වසනය කරන්නේ නැහැ. ආහාර පරිභෝජනය කරන්නේ නැහැ. ඒක හරි අජීවී. ඊළඟට මෙයා තමයි ශාක සෛල සන්ධාරණය සහ ශාක සෛලයේ හැඩය ලබා දෙන්නේ. ඕන්න. right? එතකොට මේ සෛල විත්තිය. සෛල විත්තියට පස්සේ මේ සෛල විත්තිය ඇතුලෙන් තියෙනවා තුනී පටලයක් සිවියක් වගේ. අර ඔයාලා දන්නවනේ විතර කටුව අයින් කරනකොට දැන් විතර තඹපු විතරේ පොතු ගලවද්දී සමහර විතර තියෙන කටුව අයින් කරන සිවියක් සමහර ගන්නේ හැම එකෙම තියෙනවා. ගොඩක් වෙලාවට වෙනවා සිවියත් එක්ක ගැලිලා යනගෙන. විතර කටට යන්නේ පොඩි සිවියක් තියෙනවා පේනවනේ. ආන් ඒ වගේ මේ සෛල විත්තියට යටින් තුනී සිවියක් තියෙනවා. මේ සෛල විත්තියට යටින් තුනී සිවියක් තියෙනවා. ඕනෝකට කියනවා ප්ලාස්මා පටලය. ඔකට කියන්නේ ප්ලාස්මා පටලය. එහෙම නැත්නම් සෛල පටලය කියලා කියනවා. ප්ලාස්මා පටලය එහෙම නැත්නම් මේක සෛල පටලය කියලා අපි කියනවා. හරිද? එතකොට දැන් මේ ශාක සෛලය ඔහොම තිබුණාට සත්ත්ව සෛලය ගත්තොත් සත්ත්ව සෛලය නිකම්ම තියෙන්නේ. සත්ත්ව සෛලයට ඕක තියෙනවා. ප්ලාස්මා පටලය එහෙම නැත්නම් සෛල පටලය කියන එක මේක තියෙනවා. හරි? එතකොට බලන්න මේ ශාක සෛලය මේ සත්ත්ව සෛලය. ශාක සෛලයේ සෛල විත්තියක් තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයේ සෛල විත්තිය නැහැ. ශාක සෛලයේ සෛල විත්තියට ඇතුලෙන් ප්ලාස්මා පටලය එහෙම නැත්නම් සෛල පටලය කියන එක පිරලා තියෙනවා. හරිද? සත්ත්ව සෛලයේ සෛල විත්තිය නැතුව ප්ලාස්මා පටලය එහෙම නැත්නම් සෛල පටලය පිරෙනවා. මෙයා ජීවි. හරිද? ජීවි පටලය. එතකොට සත්ත්ව සෛලය නම් බාහිර ආවරණ විදිහට තමයි ක්‍රියා කරන්නේ සෛල පටලය. සත්ත්ව සෛලයක බාහිර ආවරණය. මේ මෙතන ඉහට ආවෙන ආවරණයක් නැහැ. හරිද? හැබැයි ශාක සෛලය නම් සෛල විත්තියට පස්සේ තමයි මේක පවතින්නේ. එතකොට මේවා හැදලා තියෙන්නේ ප්‍රෝටීන් හා ෆොස්ෆොලිපිඩ මගින්. කුරුමිනියොත් එනවා. මෙයාලා ෆොස්ෆොලිපිඩ කියනවා ප්‍රෝටීන. ෆොස්ෆොලිපිඩ කියන්නේ ලිපිඩ වර්ගයක් සහ ප්‍රෝටීන වලින් තමයි මේක හැදලා තියෙන්නේ. මේ පටලය අර්ධ පාරගාමී. මොකක්ද අර්ධ පාරගාමී කියන්නේ? අර්ධ පාරගාමී කියන්නේ සමහර දේවල් වලට මේ පටලය හරහා යන්න පුළුවන්. සමහර දේවල් වලට මේ පටලය හරහා යන්න බෑ. ඔයාලගේ ගෙදර ඔයාලා නිදා ගන්න පුළුවන් net එක. ඔයාලා නිදා ගන්න net එකක් දානවනේ. ඒ net එක අර්ධ පාරගාමී. ඒ net එක හරහා යන්න පුළුවන් මොනවටද කියන්න බලන්න. ඒ net එක හරහා එහා මෙහා යන්න පුළුවන් මොනවටද? වාතය. වාතයට යන්න පුළුවන්. නේද? වාතයට යන්න පුළුවන් එහා මෙහා. වාතය. එතකොට ඔය net එක හරහා යන්න බෑ. හරිද? මදුරුන්. සමහරයට යන්න පුළුවන්. සමහරයට යන්න බෑ. එහෙමනම් අපි කියන්නේ ඒක අර්ධ පාරගාමී කියලා. එතකොට මේ සෛලය තුල තියෙන ඉන්ද්‍රිකාවලට මේ පටලය හරහා එළියට යන්න බෑ. හරිද? මේ සෛලය තුල තියෙන මේ සමහර සංඝටක වලට මේ ඇතුළේ නම් එළියට යන්න බෑ. එළියේ තියෙන සංඝටක හැම දෙයකම ඇතුළට එන්න බෑ. මෙයා තමයි තීරණය. මෙයා තීරණය කරනවා. මේක ඇතුළේ න්‍යෂ්ටියම තියෙනවානේ. එයාලා තමයි තීරණය කරන්නේ මේකේ එළිය ඇතුළේ ඉන්න එළියට යවන්නේ කවුද? එළියෙන් ඇතුළට ගන්න කවුද? ඒවා තීරණය කරලා කොටසක් ඇතුළේ තියාගෙන කොටසක් එළියට යවනවා. කොටසක් එළිය ඉතුරු කරගෙන කොටසක් ඇතුළට ගන්නවා. ඒ නිසා අපි කියනවා මේක අර්ධ පාරගාමී කියලා. හරි. එතකොට මෙයා තමයි සෛල තුලින් සෛල තුල ද්‍රව්‍ය ඇතුළු කිරීමත් සෛල තුලින් ද්‍රව්‍ය ඉවත් කිරීමත් කියන දෙක පාලනය කරන්නේ මේ සෛල පටලය. සත්ත්ව සෛලය නම් බාහිර ආවරණ ඉදිරි තියෙන සෛල පටලය. ශාක සෛලෙත් එහෙමයි.
සෛල දිත්‍යයට ඇතුලේ පවතිනවා මේ සෛල පටලය. හරි. ශාක සෛලයේ සත්ව සෛලයේ කියලා වෙනසක් නැහැ. දෙන්නම එකම කාර්යය තමයි කරන්නේ. හරිද? එතකොට මේ සෛල තුළ ඉන්ද්‍රිකාවන් පිටනවා. විවිධ ඉන්ද්‍රිකා තියෙනවා. ඉන්ද්‍රිකා කියන්නේ චූරි සෛලයේ පවතින තව කොටස්. මේකද න්‍යෂ්ටිය එහෙම තියෙනවා. හරි. මේකද න්‍යෂ්ටිය තියෙනවා. දැන් මේ එතකොට මේ න්‍යෂ්ටිය වටේ තියෙන න්‍යෂ්ටි පටලය. හරි. එතකොට ඔය මේ තව මේක ඇතුලේ තියෙන අන්තප්ලාස්මී ජාලිකා, ගෝල්ගි දේහ, ඔය වගේ දේවල් තියෙනවනේ. ආන් ඒවා වටේ ආවරණය වෙච්ච තුනී පටලයක් තියෙනවා. ඒ තුනී පටලයක් හැදලා තියෙන මේ සෛල පටලය හැදිච්ච જાතියම තමයි. මේ සෛල පටලයේ ආකාරය මේ සෛල පටලය හැදිච්ච ක්‍රමයකම තමයි ඒ පටල හැදිලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. හරිද? දෙකක් ඉගෙන ගත්තා මොකද්ද? ඉස්සෙල් මෙයාට සෛල දිත්‍ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ සෛල දිත්‍ය ඇතුලේ තියෙන සෛල පටලය. අපි ඒක ඉක්මනට ලියාගමු. හරි. දැන් මෙහෙමයි දැන් ඔයාලගේ සමහර අයට මාව කැඩි පේනවා ඇති, හිතක ගමන් හිටිනවා ඇති, ආයෙ පේන්නේ නැතුව යනවා ඇති. ඒ කොච්චර ප්‍රශ්න තිබ්බත් හරිද? කොච්චර ප්‍රශ්න තිබ්බත් සිග්නල් වල ප්‍රශ්න ඇති, හරි ෆෝන් එකේ ප්‍රශ්න ඇති, මොන ප්‍රශ්න තිබ්බත් පන්තියේ ඉන්න පුළුවන් වලට එක තප්පරයක් හරිනා. ඒ තප්පරේ ඉන්න උත්සාහ කරන්න. හරි පන්තිය පටන් ගන්නකොට ඉන්න බැරි වුණා. මොනවා හරි කරලා කනෙක්ට් කරගෙන පන්තියේ පැයක් ගියාට පස්සේ නම් එන්නේ. ඒ පැය හරි ඉන්න. හරිද? ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් අන්තිම පැය කාලෙද? ඒ අන්තිම පැය කාලය හරි සම්බන්ධ වෙන්න. ඒක අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ වීඩියෝ එක එහෙමම දානවා. හරි මේක ඔයාලා හොඳට මතක තියාගන්න. හරිද? මේක හොඳට මතක තියාගන්න. හරි? ඔයාලා වෙනුවෙන් අර වීඩියෝ එකක් දානවා කියන එක ලේසි නෑ. ඔයාලා කවුරු හරි YouTube channel එකක් කරන්න පටන් ගත්තොත් දවසක තේරෙයි වීඩියෝ එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද. ඊට පස්සේ හදපු වීඩියෝ එක සාමාන්‍යයෙන් ඔයාලගේ පැය දෙකේ වීඩියෝ එක GB 4මාර්ක මේ වීඩියෝ එක. GB 4මාර්ක වීඩියෝ එක. හරි එක්ක 4මාර්ක එක්ක 5 සමහර වෙලාවට GB 6ක් විතර යනවා. හරි එතකොට දැන් ඒ කියන්නේ දැන් මම ඔයාලට නෝට් එක ෂෙයා කරන වාරයක් ගානේ මේ තියෙන GB ප්‍රමාණය අඩුයි. මම නෝට් ෂෙයා කරන්නේ නැතුව වැඩිපුර උගන්වන වෙලාව තියෙනවානේ. GB ගාන වැඩි. මම නෝට් ෂෙයා කරන්නේ නැතුව තියෙන GB ගාන අඩුයි. ඉතින් එහෙම කියලා මම එහෙම ඒව අඩු කරන්නේ නැහැ. මේ කොහොම හරි මතක තියාගන්න මට සාමාන්‍යයෙන් එක වීඩියෝ එකක් වෙන්නේ. එක වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරලා ඒ කියන්නේ YouTube එකට දාලා ඉවරෙද්දී රුපියල් 500ක් විතර යනවා මට ඩේටා. රුපියල් 500 කට ඩේටා යනවා. ඒ හිතලා බලන්න ඔයාලා ක්ලාස් දෙකකට වෙන රුපියල් සතියකට රුපියල් 1000ක ඩේටා යනවා. මාසෙට රුපියල් 4000ක ඩේටා යනවා ඔයාලගේ වීඩියෝ වලට විතරයි. ඒතකොට ඔයාලා විතර නෙමෙයි පන්ති කීයක් තියෙනවද? පන්ති 6ක් තියෙනවනේ. විතර ගන්න කොච්චර මුදලක් වැයනවද? පන්ති 6ක්. පන්ති 6ක් කියන්නේ 10 වසර පන්ති 2යි 11 වසර පන්ති 2යි 11 පන්ති 4යි ඊට පස්සේ 6 7 8 9 පන්ති තියෙනවා 4ක්. ඒතකොට ඔක්කොම පන්ති 8ක් කරා. සතියේ පන්ති 8ක්. එතකොට ඔයාලා නිකන් හිතලා බලන්න කොච්චර ඩේටා වලට මුදලක් වැය වෙනවද? ඒ වැය කරන්නේ ඔයාලා වෙන්නේ. ඒ වැය කරන්නේ ඔයාලා වෙන්නේ. බලන්න ඔයාලට මම දන්න තරමින් පන්තියේ වීඩියෝ එක සේව් කරලා මේ විදිහට YouTube එකට දාලා නොකඩවා එක පන්තියක් නෑ නොකඩවා දුන්නේ මම විතරයි. ඒක කිසිම කෙනෙක් කියලා නෑ. මම දන්න තරමින් එච්චරයි. මම නොදන්න තරමින් එහෙම දෙනා ඉන්නවද දන්නේ නෑ. මම මෙච්චර බැලුවා දන්න තරමින් වෙන කෙනෙක් දෙන්නේ නෑ. දෙනා ඉන්නවා සල්ලි වලට දෙන්නේ. වීඩියෝ ගන්නම වෙනම ගියන්න ඕන. අහන්න උසස් පෙළ අයියක් කරලා ඉන්නවනේ. ක්ලාස් එක වෙනම සල්ලි කරලා වීඩියෝ වෙනම ගන්න ඕන. මම ඒක නොමිලේ දෙනවා බංගලට. ප්‍රයෝජනෙ ගන්න. එච්චරයි මම කියන්නේ. උපරිම ප්‍රයෝජනෙ ගන්න. මට ඔයාලා වෙනින් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. ඉතින් මම මේ කියන්නේ වීඩියෝ එක දෙන්නේ ඇත්තටම මේ හොඳට සිග්නල් තියෙන පහසුකම් තියෙන හැටි නෙමෙයි.
මේ වීඩියෝ එක හදන්නේ මම අර ඈත ඉන්න අයට සිග්නල් හරියට නැති ෆෝන් එකක් හරියට නැති හරිද රෑතිසේ කඳුර නැගලා දස්සුර නැගලා පැල් අටවගෙන පන්තිට සහභාගී වෙන අයට මම මේක දෙන්නේ. එයාලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක අරගෙන බලන්න. හරි. අපි ඊළඟ බලමු සයිලෝප්ලාස්මය. දැන් සයිලේ ඊට පස්සේ එක තමයි සයිලෝප්ලාස්මය. සයිලෝප්ලාස්මය කියන එක මේ ජල්ලිමේ තරලයක්. ජල්ලිමේ තරලයක්. සයිලෝප්ලාස්මය. ඒ කියන්නේ මේක ජෙලි එකක් වගේ එකක්. වතුර වගේත් නෙමෙයි ටිකක් මේ ජෙලි එකක් වගේ. අපි මතකද ඉගෙන ගත්ත ඇස නමේ ඉගෙන ගත්ත ඇස මතකද? ඇසේ කාච රසය කිව්වේ අපි. කාච රසය කියන්නේ ජල්ලිමේ තරලයක් කියලා කිව්වා. ඒක ජෙලි එකක් වගේ කිව්වා. පිරලා තියෙනවා. ඒ විදිහම තමයි සෛලය තුල තියෙන මේ තරලය ජල්ලිමේ තරලයක්. හරිද? දැන් හිතන්නකෝ මම ඔයාලට කිසි කියලා දුන්නා අර shopping bag එකක් වගේ එකකට වතුර පුරවනවා. වතුර පුරවලා ඒ කියන්නේ මේක ඇතුළට දාන එක ද්‍රව්‍ය. අපුණාර කඩදාසි කෑලි, නූඩල්ස් කෑලි, අනම්මනම් බත් ඇට අනම්මනම් දානවා. දාලා වතුර එකක් ඔකේ පුරවලා තියෙනවා. එතකොට මෙහෙම ගැට ගහලා තියෙද්දි මේක ඇතුලේ මේ ජලය තුල පා වෙනවා. මේ බත් ඇට පා වෙනවා, කරකින්චකොළ පා වෙනවා, නූඩල්ස් කෑලි පා වෙනවා. හරිද? එතකොට බාහිරින්ම shopping bag එක තියෙනවා. මේක නිකන් සෛලය වගේ. මේක සෛලයකට ආදර්ශනය කරන්න පුළුවන්. බාහිරින් තියෙන shopping bag එක වගේ එක ගන්න පුළුවන් සෛලය මොකක් කියලාද? සෛල පිටිය. සෛල බිත්තිය නෙමෙයි නෑ. මේක හැඩය ඕනද? ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය ආරයි. ප්ලාස්ම පටලය. මේක ප්ලාස්ම පටලය කියලා ගන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ තියෙන ද්‍රවය ජලය තමයි හරියට මොකක් වගේද? සෛලෝප්ලාස්මය. සෛලෝප්ලාස්මය. එතකොට ඒක ඇතුලේ මේ එහාට මෙහාට පාවෙන කොටස් තමයි සෛලයේ තියෙන ඉන්ද්‍රිකා. ඒ වගේ එකක්. එතකොට සෛලෝප්ලාස්මය කියන්නේ සෛලය තුල පිළ තියෙන ජල්ලිමය ද්‍රවය. ජෙලි එකක් වගේ ද්‍රවය. ඒක තුල තමයි සියලුම ඉන්ද්‍රිකා එහා මෙහා පාවි තියෙන්නේ. දැන් ඔය සෛලෝප්ලාස්මය ගත්තොත් සත්ත්ව සෛලයක සම්පූර්ණයෙන්ම සෛලය පිරලා තියෙන ප්ලාස්මේ සෛලෝප්ලාස්මේ. හැබැයි ශාක සෛලයක් ගත්තොත් පොඩි වෙනසක් තියෙනවා. ශාක සෛලයක් ගත්තොත් ශාක සෛලයේ මැද තියෙන විශාල රික්තකයක්. මතකයිනේ අපි අන්ද? ශාක සෛලයේ මැද තියෙන විශාල රික්තකයක්. ඒක සෛලෝප්ලාස්මේ මේ ටික. සෛලෝප්ලාස්මේ වගේ. සෛලෝප්ලාස්මේ මේ ටික. එතකොට ශාක සෛලයක සෛලෝප්ලාස්මය සෛල බිත්තියට පර්යන්තව පවතිනවා. ඒ කියන්නේ සෛල බිත්තියට ආසන්නව විතරයි තියෙන්නේ. සෛල බිත්තිය අයින දිගේ තමයි සෛලෝප්ලාස්මය පිටන්නේ. මැද ලොකු රික්තකයක් තියෙන නිසා. හරි ඔන්න ශාක සෛලයේ වෙනස. ශාක සෛලයේ සෛලෝප්ලාස්මය සෛල බිත්තිය අයිනේ වටේ තියෙන මෙන්න. අපි කියන්නේ ශාක සෛලයේ පර්යන්තව පීඩය. පර්යන්තව කියන්නේ අයින්ට වෙන්න පීඩනවා. එතකොට සත්ත්ව සෛලයක නම් සම්පූර්ණම සෛලය පුරා සෛලෝප්ලාස්මය පැතිරලා තියෙනවා. එතකොට මේ සෛලෝප්ලාස්මය කරන්නේ මොකද්ද? සෛලයට හැඩයක් ලබා දෙන. ඒ කියන්නේ දැන් මේක සෛල බෝල ගෙඩිය වගේ පිම්බිලා, පිරලා තියෙන්නේ, පිම්බිලා තියෙන්නේ. මේ සෛලෝප්ලාස්මය නිසා. හරි. ඒතකොට සෛලෝප්ලාස්මයෙන් සෛලයට නිශ්චිත හැඩයක් ලබා දෙනවා. ඒ වගේම සෛලය තුළ තියෙන ඉන්ද්‍රිකා දරාගෙන ඉන්න එක මෙයා තුළ තමයි පාවෙන්නේ. හරි. ඊළඟට විවිධ පරිවෘත්තීක ක්‍රියාවන්. විවිධ පරිවෘත්තීක ක්‍රියාවන්. ඒ කියන්නේ මේක ඇතුලේ සමහර දේවල් සංඝටක හැදෙනවා, සමහර සංඝටක බිඳ වැටෙනවා. ඒ හරිද? මේ සෛලය තුළ විවිධ සංඝටක හැදෙනවා. හරි. ඊළඟට සමහර සංඝටක බිඳ වැටෙනවා. එතකොට මේක අපද්‍රව්‍ය හැදෙනවා. ඒවා ඊවන සෛල පටලයලා පිට කරන්නේ විදිහින් බාහිර දේවල් අරගන්නවා. මේ වගේ විවිධාකාර ක්‍රියාවන් රැසක් මේ සෛලය තුළ සිදු වෙනවා. හරිද? එතකොට ඒ සෛලය තුළ සිදුවෙන ක්‍රියාවන් ඒකට කියන පරිවෘත්තීය ක්‍රියාවන්. ඒ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා උදව් කරනවා මේ සෛලෝප්ලාස්මය. හරි? පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා උදව් කරනවා මේ සෛලෝප්ලාස්මය. මේ සෛලෝප්ලාස්මය තුළ ගිලිලා එහා මෙහා පාවි තියෙන කොටස් තියෙනවා. අපි ඒවට කියනවා මොනවද? සෛලයේ තියෙන ඉන්ද්‍රිකා කියලා කියනවා. ඒක තමයි කියන්නේ සෛලයේ පවතින ඉන්ද්‍රිකා. හරිද? එතකොට දැන් මොන අපි සෛලෝප්ලාස්මය ගැන ගන්න. මොනවා හරි නොතේන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ට්‍රක් ගාලා මයික් එක ඔන් කරලා අහන්න මගෙන්. හරිද? ඉස්සරහ කියලා. සෛලය තුළ
පවතින ප්‍රධාන ඉන්ද්‍රිකාවක් තමයි මේ න්‍යෂ්ටිය. මෙයාගේ න්‍යෂ්ටිය මේ කොහේ පැත්තට ඇතින්නේ? මේ සත්ත්වසෛලය නම් මේ මැද හරිය තියෙනවා න්‍යෂ්ටිය. කළු පාට ගෝලයක් ගම්මිරිසකයක් වගේ එකක් තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය වටේ තියෙනවා න්‍යෂ්ටි පටලය. මේ සෛල පටලය වගේම එකක් තමයි ඒක. න්‍යෂ්ටි පටලය තියෙනවා. හරිද? න්‍යෂ්ටිය තුල තියෙනවා න්‍යෂ්ටිකාව. තව කොටසක් තියෙනවා. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව. හරිද? මේක නිකන් හරියට මේක නිකන් මේ ඔයාලගේ ඉස්කෝලේ වගේ. මේ සම්පූර්ණ ඉස්කෝලේ. ඒක පාලනය කරන ඔෆිස් එකේ. සම්පූර්ණ ඉස්කෝලේ සෛලය කියලා ගත්තොත් ඒක පාලනය කරන ඔෆිස් එකේ. ඒක තමයි න්‍යෂ්ටිය. ඔෆිස් එක ඇතුලේ තියෙනවා ලොකු මහත්තයෙක් ඉන්නවා නේ ප්‍රින්සිපල්. එයා න්‍යෂ්ටිකාව. හරි ඒ වගේ තමයි. එයා කාර්යාලය පාලනය කරනවා. ඒ වගේ න්‍යෂ්ටිකාවෙන් න්‍යෂ්ටිය පාලනය කරනවා. න්‍යෂ්ටිකාව පාලනය කරන කෙනෙක් අස්සේ නෑ. එමේ ආයතව දෙන්නේ. එහෙම ගියොත් නැතුව දිග ගියොත් මේ කෙරවරක් නෑනේ. එහෙම නෑ. න්‍යෂ්ටිය පාලනය කරන න්‍යෂ්ටිකාව තියෙනවා. න්‍යෂ්ටිය මගින් ශරීරයේ සිදුවන සියලුම ක්‍රියාවන් පාලනය කිරීම සිදු කරනවා. හරි ඔය න්‍යෂ්ටිය තුල බැලුවොත් එහෙම චූටි නූල් වගේ જાතියක් තියෙනවා. මේ කිඳි වගේ. මේ නූල් වගේ. මම න්‍යෂ්ටිය පිරමඳින්න ලොකුවට. න්‍යෂ්ටියක් මම පිරමඳින්න ලොකුවට. හරි. මේ අදින් න්‍යෂ්ටිය සෛලයක් එහෙම නෙමෙයි. මේ අදින් න්‍යෂ්ටිය මේ න්‍යෂ්ටිය යන්නේ. න්‍යෂ්ටිය බාහිරම පටලය න්‍යෂ්ටි පටලය. හරි. මේ තියෙන න්‍යෂ්ටි පටලය ඔතන න්‍යෂ්ටි පටලය. හරිද? මේ න්‍යෂ්ටි පටලය ඇස්සේ බැලුවොත් එහෙම මෙන්න මේම අක්‍රමවත් නූල් ගොඩක් තියෙන නූල් ජාලයක්. මේ නූල් කෑලි. අර රෙදිමාන තැන් වල බිමේ තියෙන නූල් කෑලි නූල් කෑලි වගේ මේවා තියෙනවා. ඊන් කෑලි දාන්න. ඒ අස්සේ තමයි න්‍යෂ්ටිකාව මේ පැත්තක තියෙනවා. ඒ අස්සේ න්‍යෂ්ටිකාව පැත්තක තියෙනවා. මෙන්න අක්‍රමවත් නූල් ජාලයට අපි කියනවා ක්‍රොමැටින් ද්‍රව්‍ය. න්‍යෂ්ටිය තුළ පවතින මේ අක්‍රමවත් ද්‍රව්‍ය වලට අපි කියන්නේ ක්‍රොමැටින් ද්‍රව්‍ය. න්‍යෂ්ටිය පරිණත කියන්නේ සෛලේ පරිණත වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? සෛලේ දෙකට බෙදිලා සෛල දෙකක් බවට පත් වෙන්න ඕන. සෛලයක් පරිණත වුණාට පස්සේ ආ දෙකට බෙදලා සෛල දෙකක් බවට පත් වෙනවා. එහෙම තමයි සෛලයකින් තවත් සෛලයක් හැදෙන්නේ. මෙන්න මේ විදිහට සෛලය විභාජනය වෙන්න ආසන්න වන විට. කියන්නේ සෛලේ දෙකට කැඩෙන්න ආසන්න වන විට මේ ක්‍රොමැටින් ද්‍රව්‍ය මෙන්න මෙහෙම යුගල් බවට පත් වෙනවා. හරිද? මේ ක්‍රොමැටින් ද්‍රව්‍ය මෙහෙම යුගල් බවට පත් වෙනවා. මෙන්න මේ ජෝඩි හැදෙන්න පටන් ගන්නවා. ඕනම ජෝඩි හැදෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වුණාට පස්සේ අපි ඒවද කියනවා වර්ණ දේහ. ඒවට කියනවා වර්ණ දේහ කියලා. මේ යුගල් බවට පත් වෙනකොට අපි කියනවා වර්ණ දේහ. මුල් කාලේදී යුගල් වෙලා නැහැ. නිකන් අක්‍රමවත් නූල් ජාලයක් වගේ තියෙන්නේ. අපේ භාෂාවෙන් කියනවා සෛලය මෝරනකොට. හරි? සෛලය හොඳට මෝරනකොට මෙයා මේ වගේ යුගල් බවට පත් වෙනවා වර්ණ දේහ. ඊට පස්සේ තමයි සෛලය දෙකට බෙදෙනවා නම් දෙකට බෙදෙන්නේ ඊට පස්සේ. හරි? එහෙනම් අපි ඔන්න ඉගෙන ගත්ත දැන් මොකද්ද? සෛල ප්ලාස්මය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊළඟට න්‍යෂ්ටි කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. න්‍යෂ්ටි තුල තියෙන මේ අක්‍රමවත් නූල් ජාලය ගැන ඉගෙන ගත්තා. හරි. මොනවා නොතෙන් දෙයක් තියෙනවා නම් අහන්න ඕනේ. හරි. ඒක ඩියාග්‍රෑම් වෙන්නේ. නෂ්ටියට සෛලයක ඕනම ස්ථානයකින් අවුලුන්ද? මතීෂ මට ඇහෙන්නේ අයින් කියන්නේ. සර් නෂ්ටියට සෛලයක ඕනම තැනක ඉන්න පුළුවන්ද? ඔව් එයා මෙහෙමනේ. දැන් සෛලය තුල තියෙන ඉන්ද්‍රිකා සෛල ප්ලාස්මය තුල පාවෙනවනේ. එතකොට දැන් සෛල තුල තියෙන ඉන්ද්‍රිකා එකට එක සම්බන්ධ ඒවා තියෙනවා. සම්බන්ධ නැතුව තියෙන ඒවා තියෙනවා. එයාලා සෛල තුල එහෙම යනවා. සෛල තුල එහෙම යනවා. ඒ සෛල ප්ලාස්මේ පාවෙනවා. නිශ්චිතව මෙන්න මෙතන ඉන්නවා කියන ගා එහෙම නෑ. එයාට පොඩ්ඩක් එහා මෙහා ඉන්න තැන. ඒ කියන්නේ හැම තැනම යන්නේ නෑ. එයාට පොඩ්ඩක් ඒ ඉන්න තැන එහා මෙහා යන්න පුළුවන්. සාමාන්‍ය ශාක සෛලයක සත්ත්ව සෛලයක සාමාන්‍ය මැද හරිය වගේ තමයි න්‍යෂ්ටියේ ඉන්නේ. ශාක සෛලයක ගත්තොත් මේ ශාක සෛලය නකුවනේ. එයා පාරයන් තෙරෙන්න කොහෙද යනද කීනවා. හැබැයි මෙහෙමයි. සෛලයේ න්‍යෂ්ටිය නිතරම එහා මෙහා යන්නේ නෑ. සෛලයේ න්‍යෂ්ටිය නිතරම ඉන්න තැනින් එහා මෙහා යන්නේ නෑ. ඉතින් දැන් එක සැරයක් මෙතන, ආයෙත් මෙතන, ආයෙ මෙතන එහෙම යන්නේ නෑ. අපි සෛල කීපයක් ගත්තොත්
මෙයාගේ න්‍යෂ්ටිය මෙතන තියෙනවා නම් ඒ ප්‍රදේශය තමයි පිහිටන්නේ. වෙන න්‍යෂ්ටියක් වෙන සයිඩයක් ගත්තොත් එයා න්‍යෂ්ටිය වෙන තැනක තියෙන්න පුළුවන්. හැබැයි එතන එයා ස්ථිරව කිව්වට එයා ඒ ප්‍රදේශයේ පොඩ්ඩක් එහා මෙහා පාවි ඉන්නවා. ගොඩාක් දුර එහාට මෙහාට යන්න බෑ. හරි දැන් එනවා බලමු ක්‍රොමැටින් ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. හරි ඔයාලට දැන් මේ පේන්නේ මේ රූප ටිකක් පේනවා ඔයාලට. මෙයා තමයි ක්‍රොමැටින් ද්‍රව්‍ය කියන එක මම පෙන්නන්න හදන්නේ ඔයාලට. ක්‍රොමැටින් right on දැන් ඔයාලට පේනවා රූපයක් හරිද මේ රූපේ මෙන්න මේ කොටස මෙන්න මේ ටික මෙන්න මේ කොටස. ඔයාලට පේනවා නිකන් මේ බෝල ගොඩක් එක නිකන් මේ කෙඳි වගේ. මෙන්න මේ හොඳටම පැහැදිලි මෙන්න මේ ටික ගත්තොත් මේ ඔන්න වගේ නූල් ජාලයක් තමයි පිහිටන්නේ ක්‍රොමැටින් ද්‍රව්‍ය කියන්නේ ඒක. ඒ ක්‍රොමැටින් ද්‍රව්‍ය කියන එක ලොකු කරලා බැලුවොත් මෙන්න මෙහෙම දිත්ත හේලික්සී ආකාරයට පිහිටනවා. මතකද අපි ඉගෙන ගත්තා පළවෙනි පාඩමේ නියුක්ලියික් අම්ල කියලා. ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අන්න ඒක තමයි ඔය තියෙන්නේ. ඒක ගොඩක් දිගයිනේ. ඔය ඇත්තටම එක DNA දාමයක් කිලෝමීටර ගානක් දිගයි කියලා කියනවනේ. ගොඩාක් සිහින් චූටි උනාට එකට ගුලියලා තියෙන්නේ සෑහෙන දිගයි ඒක. එතකොට ආන් ඒක තමයි මේ යටම මම රවුන්ඩ් කරලා පෙන්නුවේ. මේ යට ටික මෙන්න මෙහෙම දිත්ත හේලික්සී. ඒ කියන්නේ මේ වගේ සර්පිලාකාරව දෙකට එකට ඇඹරුණු ඉහිමක් වගේ එකක් තියෙන්නේ. ඒ වගේ නූල් ගොඩක් ඒ වගේ අන්න එහෙම ඇඹරිච්ච නූල් ගොඩක් මෙන්න අපිට පේන්නේ මේවා මෙන්න මේ තියෙන මම උඩ ඇඳ මේ ටික මෙන්න මේ වගේ නූල් ගුලි ගොඩක් තියෙනවා පේනවා. එතකොට එක DNA දාමයකට එක නූල් ගුලියක් වගේ එකක් තියෙනවා. හරිද? ඒ වගේ මේ අපේ නම් මිනිසාගේ නම් ඔව 46ක් පිහිටනවා. ඔය වගේ ක්‍රොමැටින් නූල් ජාලා 46ක් පිහිටනවා. ඒ අපේ DNA යුගල් 23ක් තියෙනවනේ. ඒ නිසා 46ක් පිහිටනවා අපේ. ඒ වෙන සත්වයන්ගේ ගාන වෙනස් වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? සෛලේ විභාජනය ආසන්න වෙන විට සෛලේ විභාජනය වීම ආසන්න වෙන විට මෙන්න මේ වගේ මේවා යුගල් බවට පත් වෙනවා. මම කොටු කරලා පෙන්නුවේ. මෙන්න මෙහෙම යුගල් බවට පත් වෙනවා. මුලින් තියෙන්නේ මේ යට තියනවා වගේ මේ කොටස වගේ නුල් ජාලයක් වගේ තියෙන්නේ. පස්සේ විභාජනය ආසන්න වෙන විට මෙන්න මේ ආකාරයට මෙයා යුගල් බවට පත් වෙනවා. ක්‍රොමැටින් ද්‍රව්‍ය තමයි පස්සේ වෙලාවකදී DNA එකේ එහෙම නැත්නම් වර්ණ දෙක එහෙම ජාන කියලා අපි කියන්නේ ආන් ඒ විදිහට පේන්නේ අපිට ඒවා. ක්‍රොමැටින් ද්‍රව්‍ය. එතකොට ක්‍රොමැටින් ද්‍රව්‍ය කියලා කියන්නේ න්‍යෂ්ටිය තුළ පිහිටන
අක්‍රමවත් නූල් ජාලයක් වගේ කොටසක්. න්‍යෂ්ටි තුල පිටන. ඒකට ඒවා තමයි දැන් න්‍යෂ්ටි තුල පිටන මෙහෙම අක්‍රමවත් නූල් ජාලා වගේ කොටසක් තියෙනවා. නූල් අක්‍රමවත් නූල් ජාල. ඕක සෛල විභාජනය ආරම්භ වෙන විට තමයි මොකද වෙන්නේ? මෙයා මෙන්න මේ වගේ යුගල් බවට පත් වෙනවා. ඕනම යුගල් බවට පත් වෙනවා. යුගල් බවට පත් වෙනවා තමයි ඒක අපේ වර්ණ දේහයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වර්ණ දේහයකට පේන්නේ එතකොට. නැත්නම් මේ වර්ණ දේහ හැදෙන්න අදාළ කරන කොටස් ටික තමයි තියෙන්නේ. එතකොට මෙයා තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ගති ලක්ෂණ ගෙනියන්නේ. අම්මගේ ගති ලක්ෂණ, පියාගේ ගති ලක්ෂණ දරුවන්ට එන්නේ මෙන්න මේ ක්‍රොමැටින් ද්‍රව්‍ය හරහා. මිනිසාගේ නම් මේ වගේ ආක්‍රමක නූල් ජාල 46ක් තියෙනවා. හරිද? එතකොට වීශාකය ගත්තොත් එහෙම එයාගේ ආක්‍රමක නූල් ජාල 24ක් තියෙනවා. ගල්ුණාම 12යි. මෙයා යුගල වුණාම 23ක් තියෙනවා. හරි. එහෙනම් ඒ කියන්නේ ක්‍රොමැටින් ද්‍රව්‍ය. හරි. අපි ඒක දියාගෙන ඊළඟට බලමු මයිටොකොන්ඩ්‍රියම කියන්නේ මොකක්ද කියලා. හොඳයි අපි එහෙනම් බලමු මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම ගත්තට පස්සේ නිකන් හිතෙන්නේ රටකජු. අර රටකජු මේ එකක් වගේනේ. රටකජ හරහට ගපුවා. ඔන්න මයිටොකොන්ඩ්‍රියම ඉන්ටර්නෙට් දින ගත්තේ මයිටොකොන්ඩ්‍රියම කියලා සර්ච් කරලා බලන්න හරිද? ඔයා සර්ච් කරලා බලන්න. එතකොට එයාට ලැබෙනවා මේ ලස්සන රූප මේවයි. අපි මේ පොතේ අඳිනවා අපි මේ බෝඩ් එකේ අඳින සරල රූපනේ. ඊ වගේ නෙමෙයි මේකේ නියම රූප සටහන් වලට බලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් සර්ච් කරලා එහෙම. right ඕන වගේ ඉන්ද්‍රිකාව තමයි මයිටොකොන්ඩ්‍රියම කියන්නේ. මේක අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩදී. අණ්ඩාකාර කියන්නේ අණ්ඩාකාර හැඩය මෙන්න මේ වගේ අණ්ඩාකාර හැඩය. එහෙම නැත්නම් දිග පොල් කෑල්ල දණ්ඩාකාර හැඩයක්. හරි. අණ්ඩාකාර කියන කොස් ඇට වගේ හැඩ. එහෙම දණ්ඩාකාර කියන සොසේජස් වගේ නේ? දන්නවනේ කිව්වම. හරි. එහෙනම් ආන් මේ වගේ හැඩ තමයි තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියමට. මෙයාලා කරන දේ තමයි මොකද්ද? මෙයාලා ස්වායු සසනේ හරිද? ස්වායු සසනේ ශක්තිය නිෂ්පාදනය කරනවා. අපි අර සසන පද්ධතිය ගැන ඉගෙන ගන්නවා 11 වසරේදී. ඒකෙදී සසනය අවස්ථා තුනක් ඉගෙන ගන්නවා. තුන්වෙනි අවස්ථාව තමයි සෛලීය සසනය කියන්නේ. සෛලීය සසනය සිදු වෙන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම තුල. හොඳට මතක තියාගන්න මේ කොටස් 11 වසරේදී ඕන වෙනවා. 11 වසරේ 6 වෙනි පාඩමට ඕන වෙනවා. මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. එතකොට 11 වසරේ 6 වෙනි පාඩමට පළවෙනි පාඩමේ ප්‍රෝටීන, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් සියල්ලම ඕන වෙනවා. හරිද? දැමතියා මතක තියාගන්න 11 වසරේ පාඩම් වලට මේ ඕන වෙනවා. මේ පාඩම් 10 පාඩම්. හරි. එතකොට මෙන්න මෙයා කරන දේ තමයි මොකද්ද? මෙයා තුල සරල ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. සරල ආහාර කියන්නේ මොකද්ද? C6යි H12යි O6 මෙයා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරවලා මෙයා හදනවා H2O හදනවා CO2 හදනවා. ඊට අමතරව එනර්ජි ශක්තිය පිට කරනවා මෙයා. අන්න වැඩි. මෙයා කරන දේ මෙයා කරනවා සරල කාබනික ආහාරය කියන්නේ මොනවද මේ ග්ලූකෝස් එහෙම නැත්නම් මොනොසැකරයිඩ් ඔක්සිකරණය කරනවා. මොනොසැකරයිඩ් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවලා ජලයේ කාබන් ඩයොක්සයිඩ් දෙක හදනවා. මේ දෙක අපද්‍රව්‍ය එන අවශ්‍ය දේ මොකද්ද? ශක්තිය. මෙයා ශක්තිය නිෂ්පාදනය කරනවා. අපේ සිරුරේ ක්‍රියාවන් සඳහා ශක්තිය නිෂ්පාදනය කරන්නේ මේ ආකාරයට. අන්න ඒකනේ කිව්වේ අපේ දේහයේ කෘත්‍රිම ඒකකය සෛලය කියලා. ඇයි හැම සෛලය තුළම මේ ශක්තිය නිෂ්පාදනය කරනවා මයිටොකොන්ඩ්‍රියාමයි. හරි. එතකොට දැන් මම මේ උගන්වන්නේ ඔයාලා ඉගෙන ගන්නේ ඔයාලා කරන හැම වැඩක්ම කරන්නේ මේ මයිටොකොන්ඩ්‍රියාම තුළ සිදු කරන මේ ස්වායු සසන ප්‍රතික්‍රියාවෙන් නිකුත් කරන ශක්තිය මගින්. ආන්න ඒක මතක තියාගන්න.
මේක අපි කියනවා අපේ ශරීරයේ තියෙන ජව පොළ අපේ ශරීරයේ තියෙන පවර් ප්ලාන්ට් එකක්. හරි ලංකාවේ තියෙන නොලෙජ් වල තාපිසු බලාගාරය වගේ. එයා එතන ගල්ලමුරු දහනය කරලා විදුලි නිෂ්පාදනය මුළු රටටම දෙනවා. මුළු රටේම තියෙන 60ක් විදුලි බල නිෂ්පාදනය කරන්නේ නොලෙජ් වල තාපිසු බලාගාරය. හරි ආන් ඒ වගේ අපේ දේහයට අවශ්‍ය සියලුම ශක්ති නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම් වල. ඒතකොට එක සෛලයක මයිටොකොන්ඩ්‍රියම් කීපයක් තියෙන්න පුළුවන්. සමහර සෛල තියෙනවා මයිටොකොන්ඩ්‍රියම් ගොඩාක් තියෙනවා. අපි පීසි සෛල වල මයිටොකොන්ඩ්‍රියම් ගොඩක් තියෙනවා. හරි ඒ කියන්නේ වැඩිපුර ශක්තිය අවස්ථාවන් වල වැඩිපුර මයිටොකොන්ඩ්‍රියම් පිහිටනවා. හරි මට පේනවා මැසේජස් දානවා. මට දානේවද මොනවද දන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. මට පේන්නේ මෙතන අඩි 10ක් විතර ඇතින් ලැප් එක තියෙනවා. හරි. එහෙනම් අපි ඒක කතා කරලා ඉඳන් ගෝල්ගි සංකීර්ණ වලට යන්න. ගෝල්ගි සංකීර්ණ ඔන්න අලුත් දෙයක්. ඔයාලා දැකලා තියෙනවද කඩේ තියෙනවා ගෝධාම රොටි මෙහෙම එක මත එක මෙහෙම කියලා. අර පොත්තු හදන්න ගන්න රොටි තාට්ටු ආන් ඒ වගේ පැටලි පැටි ගොඩක් වගේ තමයි තියෙන්නේ. ඒවට කියනවා අපි ගෝල්ගි දේහ. හරිද? මේක පටලයකින් ආවරණය වෙලා තියෙන්නේ. මේ පටලයකින් ආවරණය වෙච්ච පැටලි පැටි වගේ තියෙන කොටස තමයි මේ ගෝල්ගි සංකීර්ණ කියලා කියන්නේ. ගෝල්ගි දේහ කියලා කියන්නේ. එතකොට මේකේ නිකුත් නිසා මෙන්න ගැට වගේ තියෙනවා. හරි ඒක තමයි මොකද ඒවට කියන්නේ මේ ද්‍රව්‍ය ගබඩා කර තියෙන ආශයිකාවන් කියලා. ආශයිකා. ඒ කියන්නේ මේ ගෝල්ගි සංකීර්ණ වලින් කරන්නේ මොකක්ද දන්නවද? ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවනවා. ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවනවා. මේ ශ්‍රාවී ද්‍රව්‍ය කියන්නේ විවිධ ශ්‍රාවයන්. විවිධ දියර ඒ කියන්නේ මේ සෛල ප්ලාස්මේට අවශ්‍ය කරන විවිධ ද්‍රව්‍ය. හරිද? ඒ වගේ මේ සෛල වලට අවශ්‍ය කරන විවිධ සංඝටක. ආන් ඒවා නිපදවීම තමයි මෙන්න මේ ගෝල්ගි සංකීර්ණ වලින් කරන්නේ. ගෝල්ගි දේහ කියලා කියනවා. ගෝල්ගි සංකීර්ණ. එතකොට මේවා මේ එක මත තිබ්බ පැටලි පැටි වගේ ගොඩක් තියෙනවා. රොටි ගොඩක් ගොඩ තිබ්බා වගේ. ඔයගේ ගෝල්ගි සංකීර්ණ තැන් වල තියෙනවා. දැන් ඔයාලා ඇඳ රූප වල දකින්න ඇති. නිකන් එහාට මෙහාට සැරි ගොඩක් එකට තියෙන ගෝල්ගි සංකීර්ණ කියලා එක තැනක තැන් දෙකක් විතර අඳලා ඇති. හරිද? මෙයා කරන්නේ මොකද්ද? මේ ෆයිලයට අවශ්‍ය කරන විවිධ ශ්‍රාවයන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම නිෂ්පාදනය කරපු ශ්‍රාවයන් මේ ගැට වගේ තියෙන තැන් වල මේ මේවා තියෙනවා. මෙන්න මේ වගේ අසුරා තැබීම කරනවා. ඔන්න එච්චරයි තියෙන්නේ. ගෝල්ගි සංකීර්ණ කරන්නේ ශ්‍රාවී ද්‍රව්‍යයන් නිපදවීම සහ ශ්‍රාවී ද්‍රව්‍යයන් අසුරා තැබීම කරනවා. తాවකාලිකව අසුරා ගමනය කරනවා. හරිද? එතකොට මේකත් එක්ක ඊළඟට රයිබෝසෝම. හරි රයිබෝසෝම ගත්තොත් එහෙම දැන් මේ ගෝල්ගි සංකීර්ණ පටල තිබ්බට ඤස්තියේ පටල තිබ්බට රික්තකේ වටේ පටලයක් තිබ්බට රයිබෝසෝම වටේ පටල නැහැ. ඔන්න මතක තියාගන්න. රයිබෝසෝම වටේ පටලයක් නැහැ. අන්න ඒක ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ. රයිබෝසෝමයක් අපි අඳිනකොට අඳින්නේ මෙහෙම. හරිද? ලොකු එකත් එක්ක යටි පොඩි එකක්. ඔන්නෝම ඉන්ද්‍රිකාවක්. මෙයාගේ දෙපැත්තෙන් මෙහෙම පොඩි අණු දෙයක් වගේ එකක් තියෙනවා. ඔන්නෝම තියෙනවා. හරි. බලන්න මේක අඳිද්දි මේවට මෙහෙම ඇස් දාගෙන මෙහෙම තියන්න එහෙම එපා. හරිද? ඔයගේ විකාර කරන්න එපා අඳිනකොට. හරිද? සම්මාව එහෙමත් කරනවා. එහෙම මුකුත් දාන්න එපා. එහෙම මුකුත් නැහැ. ඔහොම වගේ. මතක තියාගන්න ලොකු බෝලේ පොඩි බෝලේ එකට ඇවිල්ලා තියෙන එකක් වගේ එකක් දැක්කොත් ඔයාලා කොයිදි හරි. ලොකු එකයි මෙන්න මේ වගේ එකක් දැක්කොත් ඒ මොනවාද? ඒ තමයි රයිබෝසෝම. මේක පටලයක් නැහැ. මේක වගේ පටලයක් නැති ඉන්ද්‍රිකාව. පටලයක් නැහැ. හරිද? එතකොට මේක විශාල ඒකකයක් සහ කුඩා ඒකකයක් කියන ඒකක දෙකකින් තමයි හැදලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ රයිබෝසෝමය කියන්නේ සම්පූර්ණයෙන් මේක ඒකේ උප ඒකක දෙකක් තියෙනවා. රයිබෝසෝමය කියන්නේ සම්පූර්ණයෙන් මේක ඒකේ එක උප ඒකකයක් එකක් ලොකුයි අනිත් උප ඒකකය පුංචි. හරිද? මෙයා කරන්නේ හරි? දැන් අපි අර මේක තාම ඉගෙන ගත්තේ නැහැ අන්තප්‍රාස්මීය ජාලිකා කියලා තියෙනවා.
ඒක ඊළඟට අපි ඉගෙන ගන්නවා. හරිද? එතකොට මේ අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙන. එකක් තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා, අනිත් එක සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා මත රයිබෝසෝම තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා මත රයිබෝසෝම තියෙනවා. ඊට අමතරව නිකන් සෛලප්ලාස්මේ එහා මෙහා පාවිත් තියෙනවා. ඒ කියන්නේ අපි සෛලය ගත්තොත් එහෙම හරි සෛලය ගත්තොත් මේක අපි සත්ව සෛල ගමු මේ සෛලය මේ සෛල විතිය මේ තියෙන සම්පූර්ණයෙන්ම සෛලප්ලාස්මය හරිද මේ ඥාතිය තියෙනවා. ඕකෙන් මෙහෙම එහාට මෙහාට යන නූල් වගේ જાතියක් තියෙනවා මෙහෙම. මේවට කියන අන්තප්ලාස්මීය ජාලිකා. මේ අන්තප්ලාස්මීය ජාලිකා වල සමහර ඒවා මෙහෙම කැට වගේ තියෙනවා වටේ. දැන් මොකක් හරි අපි හිතමුකෝ උදුළු මිටක් තියෙනවා ගෙදර. උදුළු මිට අත ගන්නකොට වටේ නිකන් කැට වගේ අහුවෙනවා. එහෙනම් අපි ඒකට කියන්නේ රළු ගතියක් දැනෙනවා කියලා. තව උදුළු මිටක් තියෙනවා හොඳට පොලිෂ් කරලා. ඒක රළු නෑ ඒක සිනිඳුයි. මෙන්න මේකක් තියෙනවා මේ අන්තප්ලාස්මීය ජාලිකාව අතින් ඇල්ලුවොත් අල්ලන්න බෑ. අතින් ඇල්ලුවොත් අනික අතර දෙන රළු ගතියක්. ආන් ඉන්නේ අපි රළු අන්තප්ලාස්මීය ජාලිකාව. මේ වටේ තියෙනවා මොනවද? කැට වගේ. රයිබෝසෝම. මේ රයිබෝසෝම වලින් කරන්නේ මොකද්ද? ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය මතකද මෙහෙම පාඩම් කරනාට තමයි මතක හරි ඔයාලට මම පළවෙනි පාඩමේදී හරිද ජීවීය රසායනික පදනම කියන පාඩමේදී ප්‍රෝටීන ගැන කියලා දෙනකොට ඔයාලට මම කියලා දුන්නා අපි බාහිරින් කොච්චර ප්‍රෝටීන ගත්තා ඒ සියල්ලම ආහාර ජීවන පද්ධතියේ ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා ඒ ඇමයිනෝ අම්ල බවට පත් වුණාට පස්සේ ඒ ඇමයිනෝ අම්ල මගින් අපිට අවශ්‍ය කරන දේහයට අවශ්‍ය කරන ප්‍රෝටීනය දේහය විසින්ම නිෂ්පාදනය කර ගන්නවා. දේහයට අවශ්‍ය කරන ප්‍රෝටීනය දේහය විසින්ම නිෂ්පාදනය කර ගන්නවා. ආන් මේක කරන්නේ මෙන්න මෙයාලා. අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන අපිට කෙරටින් ඕන නම් කෙරටින් හරිද? ඒ වගේ අපිට අවශ්‍ය කරන ඇල්බියුමින් ඒ හැම එකම අපේ දේහයට අවශ්‍ය කරන ප්‍රෝටීන් වර්ග තියෙනවානේ. ඔයාලා ප්‍රෝටීන් රයිස්ට් දුන්නනේ. ආන් මේ ප්‍රෝටීන ටික මෙන්න මෙයාලා තමයි හදන්නේ. එහෙනම් මතක තියාගන්න ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කරනවා රයිබෝසෝම. හරි? එතකොට අපි ඔන්න දෙකක් කියනවා. දෙකක් තමයි ගොල්ගි දේහ. ගොල්ගි දේහ කියලා කියන සමහර කෙනා ගොල්ජි කියලා. ගී වෙනවල ජී ගොල්ජි කියලා කියනවා සමහර කට්ටිය. හරිද? ගොල්ගි දේහ. ගොල්ගි දේහ වලින් කරන්නේ මොකද්ද? ගොල්ගි දේහ කියන්නේ එක මත එක පිටි පැටි රාශියක් වගේ තියෙන පටල සහිත ඉන්ද්‍රිකාවක්. එයාගේ පොඩි ගැට වගේ මම මෙතන නෑදලා ගැට වගේ තියෙනවා. ඒක මඩි රාශියක් පිටිනවා. ඒවට කියනවා ද්‍රව්‍ය ගබඩා කරන්න ඒවා දෙන එක ආශයකාවක් කියලා කියනවා. එතකොට මෙයා ගොල්ගි දේහ කරන්නේ ශ්‍රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ తాවකාලිකව ඒකේ අසුරා තැබීම කරනවා. ඊට පස්සේ ආවේ රයිබෝසෝම. රයිබෝසෝම කියන එක සම්පූර්ණ රයිබෝසෝමයෙන් ගත්තොත් විශාල සහ කුඩා කියලා උපේකක දෙකකින් තමයි මෙයා හැදිලා තියෙන්නේ. මෙයාගේ පටලයක් නෑ. ඔන්න විශේෂිත සිද්ධිය මතක තියාගන්න. ශරීර තුළ පවතින ඉන්ද්‍රිකා වලින් පටලයක් නොමැති ඉන්ද්‍රිකාවක් තමයි රයිබෝසෝම. එතකොට රයිබෝසෝම කරන්නේ මොකද්ද? මෙයාලා කරන දේ තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කිරීම. ඒ කියන්නේ මෙයාලා පුළුවන් ප්‍රෝටීන අවශ්‍ය කරන ප්‍රෝටීන වර්ග නිෂ්පාදනය කරන්න. හරි. නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න ඕනේ. එකක ඉක්මන ලියාගමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. යන්න. සර් ඒක ආයෙසරයි කියලා දෙන්නකෝ. මොන ටිකද? දෙකම සර්. ඇයි ඒ? අහන්නේ නැද්ද? නෑ ඒක චුට්ටක් තේරුන්නේ ඒක තේරුම් ගන්න කියලා ලොකු දෙයක් නෑ. මතක තියාගන්න තියෙන්නේ. හරිද? ගොල්ගි සංකීර්ණ කියන්නේ ගොල්ගි දේහ කියලා කියන්නේ ගොල්ගි දේහ කියලා කියන්නේ මෙන්න මෙහෙම නිකන් පැතලි තැටි වගේ රාශියක් තියෙන එක මත එක පිළිගෙන ඉන්ද්‍රියක් ඉතින්. මේ වගේ නිකන් තැටි ගොඩක් වගේ. එයා කරන එකම දේ තමයි ශ්‍රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම. ශ්‍රාවී ද්‍රව්‍ය කිව්වම ශ්‍රාවී ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. එක එක જાති තියෙනවා.
සයිලෝප්ලාස්මය කියන එක දන්නවනම් සයිලෝප්ලාස්මයේ ඒ අවශ්‍ය ජලීමේ ද්‍රවයක් නේ තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ඊළඟට මේකේ තියෙන තව තව ඉන්ද්‍රිකා තියෙනවනේ. ඒවට අවශ්‍ය කරන විවිධ මේ ද්‍රව්‍යයන් නිෂ්පාදනය කිරීම තමයි මෙයා කරන්නේ. ඉතින් මෙයා නිෂ්පාදනය කරන ද්‍රව්‍ය මොනවාද? ඒ ශ්‍රාවී ද්‍රව්‍ය මොනවාද? ඒව ඉගෙන ගන්න නෑ අපි සාමාන්‍ය පෙළදී. ඒක උසස් පෙළදී ඉගෙන ගන්නවා. දැන් අපි කියන්නේ මෙයා ශ්‍රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. හරිද? ඊට අමතරව මෙයාගේ මෙන්න මේ වගේ නිකන් මේ ගැට වගේ නිකන් පොඩි ගෙඩි වගේ જાති තියෙනවා මේකේ. කියන අපි කියන ආශයිකාවන් කියලා කියන්නේ. මේවා තුල මේ ශ්‍රාවී ද්‍රව්‍ය තැන්පත් කරලා තියා ගන්නවා මෙයා. ගොල්ගි දිය කියන්නේ එච්චර. ඊට පස්සේ එන රයිබෝසෝම. රයිබෝසෝම කියන්නේ පටලයක් නැති කුඩා ඉන්ද්‍රිකාවක්. හැබැයි ඇදලා තියෙන්නේ මෙහෙම කොටස් දෙකකින්. එකක් ලොකුයි අනිත් එක පුංචි. මේක තමයි රයිබෝසෝම කියලා කියන්නේ. රයිබෝසෝම කරන එකම දේ තමයි ප්‍රෝටීන නිපදවීම. හරි ප්‍රෝටීන නිපදවීම තමයි කරන්නේ මේක. මේ රයිබෝසෝම තැන් දෙකක තියෙනවා. එකක් තමයි මෙන්න මේ අන්තප්ලාස්මීය ජාලිකා. ඒක ඉස්සරහට කියලා දෙනවා. අන්තප්ලාස්මීය ජාලිකාවක රයිබෝසෝම තියෙනවා. එහෙම නැත්නම් මේ ෆයිලයේ නිකන් ෆයිල් ප්ලාස්මය තුන මෙහෙම පාලි තියෙනවා. එහෙමත් තියෙනවා. මේ අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ මේ අන්තර් පටල නාල පද්ධතිය. ඒ කියන්නේ මේ වගේ දෙයක් ඇදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සමහර අන්තප්ලාස්මීය ජාලිකා යනවා ෆයිල් මේ ෆයිල් ප්ලාස්මේ පටලේ දක්වාත් යනවා තියෙනවා. සමහර ඒවා ගොඩක් වෙලාවට පටන් ගන්නෙ න්‍යෂ්ටියේ. හරිද? එයාලා කරන්නේ දැන් ඔය සෛල තුළ ප්‍රෝටීන නිෂ්පාදනය වෙනවනේ. ඒ සෛලය තුළ නිපදෙන ප්‍රෝටීන අනිත් තැන් වලට යන්න ඕනේ. හරි උදේට අවශ්‍ය ඇල්බියුමින් කියන ප්‍රෝටීන, කේස්ගස් වල කෙරටින්. හරි ඒ වගේ මේ තැන් වලට යන්න එපේ. එතකොට මේ හදන මේ සමහර නාල මෙහෙම එනවා මෙතන කොනට. එතකොට මොකද වෙන්නේ? මෙයාලා සාවිද මෙහෙම එළියට දානවා මේක. එතකොට පිටින් යන ගන්න. ඒ වගේ ක්‍රියාවලිය පවා මේකෙන් සිද්ධ වෙනවා. හැම එකම මේ කොනට යන ගන්නෑ. ඔය බලන්නකෝ රූප සටහන් වල ස්ලයිඩ් වලින් මේ කොන හැම එකම නැහැ. මේක ඇතුලේ මෙහෙම තියෙන අන්තර් පටල නාල පද්ධතිය. ඒ කියන්නේ මේක ඇතුලේ නාල පද්ධතියක්. අන්තප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ ඒක. මේක ඇතුලේ පවතින නාල පද්ධතියක්. මේ නාල පද්ධතිය සමහර ඒවා බට වගේ හැදිච්ච නාල. හරිද? සමහර ඒවා බට වගේ හැදිච්ච නාල. ඒ කියන්නේ මම අන්තප්ලාස්මීය ජාලිකා විතරක් අඳින්නා මේ ෆයිල් නැතුව එන මෙහෙම. මේවා කියන්නේ මෙයා මේ පැටලි හෝ නාලාකාරම කියන්නේ. ඒ කියන්නේ සමහර ඒවා මෙහෙම මේ බටේ මේ රවුම් ඕන් මෙන්ති රවුම් විදිහට තියෙනවා. රවුම් වගේ. සමහර මේ අන්තප්ලාස්මීය ජාලිකා මෙන්න පැටලි या फ्लैट पैटली කියන්නේ පැටලි හැදලා තියෙනවා. පැටලි හෝ නාලාකාර කියලා කියන්නේ ඒක. පැටලි හෝ නාලාකාර එන මඩි වලින් යුක්තයි කියනවා අපි. මඩි කියන්නේ මේවයි පවතිනවා මේ උගර වගේ. න මඩියක් කියලා කියන්නේ මොකද්ද? අපි නිකන් පොඩි කෝප්පයක් එහෙම නැත්තම් මේ මොකක් හරි අපි දුමු මේ පොඩි මෙන්න මේ වගේ නිකන් මූර්තියක් වගේ මොකක් හරි යන්නේ එහෙම. දැන් මේකේ මෙහෙම නිකන් මඩි තියෙනවා. ඕවාතර එක ඒක පිරෙන්න පුළුවන්. ආන්නේ මඩි වලින් ඉස්සයි කියලා කියන්නේ. හරි. එතකොට මෙයාගේ ಜಾති දෙකක් තියෙනවා. හරිද? අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා. එකක් රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ රළු අන්තප්ලාස්මීය ජාලිකාව ගත්තොත් එහෙම මම ඉස්සර දුවා රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු වෙන්න හේතුව මොකද්ද? මොනවද තියෙන්නේ යාලට? ඉස්සර කියලා දෙනවා.
රයිබෝසෝම නිසා. රයිබෝසෝම තියෙනවා. මෙයාට රයිබෝසෝම තියෙනවා. රයිබෝසෝම වලින් මොනවද හදන්නේ? රයිබෝසෝම වලින් මොනවද නිෂ්පාදනය කරන්නේ? ප්‍රෝටීන් පරිවහනය. රයිබෝසෝම වලින් කරන්නේ ප්‍රෝටීන් නිපදවීමනේ. රාලු රාලු තියෙන්නේ රයිබෝසෝම නිසා. හරි මොන මතකද කියන්නේ? රාලු උනේ රයිබෝසෝම නිසා දෙකම රයන්නේ. හරි. රාලු උනේ රයිබෝසෝම නිසා. රයිබෝසෝම හදන්නේ මොනවාද? ප්‍රෝටීන්. හරිද? එතකොට මෙන්න මේ රයිබෝසෝම හදන ප්‍රෝටීන මේක ඇතුළට යනවා. මේ රයිබෝසෝම හදන ප්‍රෝටීන මේක ඇතුළට යනවා. මොනවාටද මේ අන්තප්ලාස්මික ජාලිකාව තුළට යනවා. ගියාට පස්සේ එයා තමයි මේක ප්‍රෝටීන අවශ්‍ය ස්ථාන වලට පරිවහනය කරන්නේ. අන්තප්ලාස්මික ජාලිකාව වලින් රයිබෝසෝම තියෙන ඒවාට රළු අන්තප්ලාස්මික ජාලිකා කියනවා. එතකොට රයිබෝසෝම හදන ප්‍රෝටීන මේ අන්තප්ලාස්මික ජාලිකාව ඒ කියන්නේ නාලය තුළට ඇතුළු කරනවා. ඒතකොට මේ නාලය මගින් මෙයා අවශ්‍ය ස්ථාන වලට අරන් යනවා. එයා අවශ්‍ය බාහිර දින වෙන සෛලයකට නම් මෙයා සෛලෙන් එළියට එක දානවා. ඒක තමයි කරන්නේ. රළු අන්තප්ලාස්මික ජාලිකාව. එතකොට තව එකක් තියෙනවා සිනිඳු. සිනිඳු. එයා රළු නෑ එයා සිනිඳුයි. සිනිඳු උනාට පස්සේ මොකද්ද කරන්නේ? සිනිඳු උනාට පස්සේ එයාගේ රයිබෝසෝම නෑනේ. මෙයා වෙන වැඩක් කරනවා. මෙයා ලිපිඩ හදනවා. ස්ටෙරොයිඩ්. ලිපිඩ සහ ස්ටෙරොයිඩ් මේවා නිෂ්පාදනය කරලා පරිවහනය කරනවා. ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවීම හා පරිවහනය කිරීම. ඔන්න එතකොට රයිබෝසෝම කියන්නේ මොනවාද? රයිබෝසෝම කියන්නේ සෛලය තුළ පිහිටන අන්තර් පටල පද්ධතියක්. ඒක තුළ පිහිටන නාල පද්ධතියක්. මේවා නාලාකාර එහෙම නැත්නම් පැටලි ආකාරයට පිහිටනවා. මේවා මත ඒ කියන්නේ මේවා මත සහ මේක මත තියෙනවා මේ මඩි කියලා කියන්නේ මේ හැදෙන ශ්‍රාවයන් ගබඩා කරන්න පුළුවන් පොඩි කුටීර වගේ. මඩි වලින් යුක්තයි. එතකොට මේ පෘෂ්ඨයට මේ අන්තප්ලාස්මීය ජාලිකාවල පෘෂ්ඨයට රයිබෝසෝම සම්බන්ධයි නම් අපි අර කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා කියනවා. රයිබෝසෝම සම්බන්ධ වුණාට පස්සේ රයිබෝසෝම ප්‍රෝටීන හදනවානේ. ඒ හදන ප්‍රෝටීන පරිවහනය කිරීම තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකාවල කෘත්‍යය. එතකොට රයිබෝසෝම නැතිව තියෙන ඒවට කියනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. යා ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිෂ්පාදනය කරලා ඒව පරිවහනය කරනවා. ලිපිඩ හදනවා ස්ටෙරොයිඩ් හදනවා. ලිපිඩ වර්ගම තමයි ඒවා. හරි හදලා පරිවහනය කිරීම සිදු කරනවා. හරි එතකොට ඔන්න අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ ওই ටිකට. හරියට අපි ඒක ලියා ගමු. ගැටලු තියෙනවා නම් අහන්න ලියා ගන්න අතර. සෛලයක ඊළඟ වැදගත් ඉන්ද්‍රිකාවක් තියෙන රික්තකය. සෛලයක ඊළඟ තියෙන පවතින වැදගත් ඉන්ද්‍රිකාවක් තියෙන රික්තකය. මේක අපිට දකින්න ලැබෙන්නේ වැඩිපුරම ශාක සෛලවල. මෙන්න මේ වගේ ශාක සෛලයක මැද විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මේ රික්තකයේ කෙළවර ඒ කියන්නේ රික්තකයේ වටේ තියෙන තුනී පටලයක්. ඒක කියන තාන ප්‍රාස්තය. තාන ප්ලාස්ටය. ප්ලාස්ටර් එහෙම නෙමෙයි. හරි. තාන ප්ලාස්ටය. එතකොට මෙන්න මේ රික්තකේ යන රික්තක පටලයක් කියනවා. රික්තක පටලය කියලා කියනවා. හරිද? එතකොට මේ රික්තකේ කියන්නේ අපි සාමාන්‍ය රික්තකේ කියන්නේ මොකුත් නැති තැනක් නේ. හිස් අවකාශයක් නේ. මේ ශාක සෛලය තුළ පවතින රික්තකය එහෙම මොකුත් නැති තැනක් නෙමෙයි. මේක ලවණ පිරිච්ච ද්‍රවයක් තියෙන්නේ මේක ඇතුලේ. හරිද? මේක තියෙන්නේ ලවණ සහිත ද්‍රවයක්.
මේක ඇතුලේ තියෙන ද්‍රවයට අපි කියනවා සෛල යුෂය කියලා. සෛල යුෂය. හරිද? මේක ඇතුලේ ජලය තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන්නේ ජලය. හරි මේක ඇතුලේ ජලය තියෙනවා. ඊළඟ සීනි තියෙනවා. සුක්‍රෝස් සීනි තියෙනවා. ඊළඟ වර්ණක තියෙනවා. ඕන වර්ණක තියෙනවා. හරි ඊළඟට අයන වර්ග තියෙනවා. මේක තමයි අයන වර්ග. අයන වර්ග. එතකොට මේ සෛල යුෂය තුළ තමයි තියෙන්නේ ජලය, සීනි, වර්ණක, අයන වර්ග. දැන් ඔයාලා දැන් කොළ ටික මොනවා හරි කොළ වර්ගයක් අරන් කොටලා මිරි කරානේ. මිරි ගාව වතුර වගේ බිඳු වැක්කෙන්නේ. යුෂය ආන්ගේ එන්නේ සෛල යුෂය. මේ තිබෙන්නේ ත්‍රිත්වකෙත තිබ්බ යුෂය. හරි බැරිපුර තියෙන්නේ මෙතන තමයි තියෙන්නේ. එතකොට ජලය, සීනි, මෙන්න වර්ණක මෙන්න මේක වැදගත්. දැන් අපි දන්නවා ක්‍රෝටන් ගහ. ක්‍රෝටන් පැලයක් කොට අපි හිතමු දැන් රතු පාට කොළ තියෙන ක්‍රෝටන් එකක්. මේක මම ඔයාලට දැන් ක්‍රෝටන් පැලයක් ගම තනි රතු පාට කොළ තියෙන. තනි ඒක රතු පාට විතරයි. ඒ රතු පාට විතරයි කියන්නේ යාගේ හරිතප්‍රද නැහැ කියලා නෙමෙයි. හරිතප්‍රද නැතුනොත් එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙනවනේ. රතු පාට කොළ තියෙන ක්‍රෝටන් එකක්. එයාගේ පත්‍රේ රතු වෙන්නේ මෙන්න මේ සෛල යුෂය නැත්නම් මේ රික්තකය තුළ තියෙන මේ වර්ණක නිසා. මේ දෙක නිසා. ඒතකොට මල් වල පෙති වල පාටෙන් රතු පාට, කහ පාට, සුදු පාට එනවනේ පාට. මලේ වර්ණ දෙනවා. ඒ මේකත් එක මේ වර්ණක. ඕන. ඒ සෛලයේ ඒ නිශ්චිත වර්ණය ලැබෙනවා මෙන්න වර්ණ තමයි. අනික මතක තියාගන්න වර්ණක වල තියෙන අදහස තමයි ඒක. එහෙනම් රික්තකය කියන්නේ සෛල තුල පිහිටන සිත් අවකාශයක් නෙමෙයි ජලයේ සීනි වර්ණක අයන වර්ග පිරිච්ච ද්‍රවයක් පිරිච්ච ප්‍රදේශයක්. ඒක ආවරණය වෙලා තියෙනවා රික්තක පටලය එහෙම නැත්නම් ස්ථාන ප්ලාස්ටය කියන එකෙන්. ශාක සෛල තුල විශාල මධ්‍ය රික්තකයක් පවතිනවා. විශාල මධ්‍ය රික්තක එකක් හෝ දෙකක් පවතිනවා. හැබැයි සත්ත්ව සෛලයක් ගත්තොත් සත්ත්ව සෛලයේ తాවකාලිකව කුඩා රික්තක එකක් දෙකක් හැදිලා නැති වෙලා යනවා. ඒව හැදෙනවා අයි නැති වෙලා යනවා. ඒ සත්ත්ව සෛල ලක්ෂණය. එතකොට ශාක සෛලයේ ජල තුල්‍යතාව පාලනය කරනවා. ඒ කියන්නේ සෛලයට ජලය මදි නම් මොකද කරන්නේ? සෛලයේ ජලය මදි නම් මෙයා අවශ්‍ය කරන ජලය සපයනවා. හරිද? සෛලයේ ජලය මදි නම් බාහිරින් ජලය උරා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය යොදවන ඒ සියල්ල කරන්නේ මෙයා. සෛලයේ ජලය වැඩි නම් ක්ෂණිකව මෙයා ජලය අරගෙන ඊට පස්සේ පිට කරන ඒ සියල්ලම කරන්නේ නැහැ. ඒ කියන්නේ සෛලය තුළ ජල තුල්‍යතාව සෛලයක අවශ්‍ය ජලය වැඩි වුණොත් සෛලය කුපුරන්න පුළුවන්. සෛලයේ ජලය අඩු වුණොත් එයාගේ සංධාරණය අඩු වෙලා යනවා. හරිද? එයා හැකිලෙන්න බලනවා. අනේ සියල්ල පාලනය කරන්නේ මේ රික්තකය. හරි? එතකොට සෛලවල ජල තුල්‍යතාව පාලනය කිරීම, සංධාරණය පවත්වා ගැනීම, ඊළඟට වර්ණක මගින් සෛලයට වර්ණයක් ලැබෙයි. ඕන සියල්ල කරනවා මේ රික්තකය. හරි. ලියාගමු එහෙනම් නොතේරෙන දෙයක් තියෙනවා නම් ලියා ගන්න අතරේ අහන්න. අපි යන ගමු සෛල වර්ධනය සහ සෛල විභාජනය. සෛල වර්ධනය සහ සෛල විභාජනය. වර්ධනය කියන්නේ වැඩෙනවා. ප්‍රමාණය විශාල වෙනවා. ඒක තමයි වර්ධනය. විභාජනය කියන්නේ බෙදෙනවා. විභාජනය කියන්නේ බෙදෙනවා. හරිද? සාමාන්‍ය සෛලයක් බෙදෙන්නේ දෙකකට. එක සෛලයේ සෛල දෙකකට වෙන්වීම සිදු වෙනවා. සෛල වර්ධනය සහ සෛල විභාජනය. right මම මේක මේ ගිය අවුරුද්දේ නම් මේ රටේ දේශපාලනය තත්ත්වෙත් එක්ක මම හොඳට කියලා දුන්නා. හරි? රටේ දේශපාලන තත්ත්වෙත් එක්ක හොඳට කියලා දුන්නා මේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ එහෙම කියලා දෙන්න ක්‍රමයක් නැහැ. ඒකට මම ගිය අවුරුද්දේ කියලා දුන්න විදිහට කියලා දෙන්නා. හරිද? මේ සෛලය කුඩා සෛලයක් තියෙනවා.
මෙයා ටික ලොකු වෙනවා මෙන්න. ඒ කියන්නේ එයාට විශාල වෙන ප්‍රමාණයක් පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මෙහෙම ලොකු වෙලා මහත් අඩි සෛලයක් බවට මේකපත් වෙන්නේ නැහැ. හරිද? සෛලයකට වර්ධනය වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව වර්ධනය වුණාට පස්සේ මොකද වෙන්නේ? සෛලය දෙකට බෙදිලා ආයෙ පොඩි සෛල දෙකක් බවට පත් වෙනවා. මේක දැන් මෙහෙම කියලා දැන් මේක අපි තු මේ ගානට ලොකු වුණා කියලා. ඔය ගානට ලොකු වුණා කියලා හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? මෙයා මෙතනින් එහාට ආයෙ ලොකු වෙන්නේ නැහැ. මෙයා දෙකට බෙදෙනවා මෙහෙම. දෙකට බෙදිලා නැවත කුඩා සෛල දෙකක් බවට පත් වෙනවා. ඕන්න. මෙතන ඉඳන් මේ දක්වා සෛල වර්ධනය. කුඩා සෛලේ ටික ටික විශාල වී වැඩෙනවා. හරි වර්ධනය කියලා කියන්නේ මේ ප්‍රතිවර්ත නොවන ලෙස එයාගේ ඉහළ ස්කන්ධය වැඩි වීම. ඒ කියන්නේ මෙයා ආපහු පුංචි වෙන්නේ නැහැ. මෙයා එන්නේ ලොකු වෙවි යනවා. මෙතනින් එහාට ඔන්න වර්ධනය නතර වෙනවා. දැන් වර්ධනය නතර වුණා. නතර වුණාට පස්සේ මොකද වෙන්නේ? සෛලේ දෙකට කැඩිලා ආය කුඩා සෛල දෙකක් බවට පත් වෙනවා. මේ දෙන්නම දෙන්නේ. මේ දෙන්න ආය ලොකු වෙනවා. ආය මොකද වෙන්නේ? ආය දෙකට කැඩෙනවා. ආය හැදෙනවා. ඉතින් ඔයාලගේ අපේ හැමෝගෙම දැනුත් ඔය වැඩේ වෙනවා. ඇයි මේ මොහොතේ පවා අපේ ඇඟේ සමහර සෛල මැරෙනවා. අලුතෙන් සෛල හැදෙනවා. මැරෙන සෛල ප්‍රමාණ වලට හරියන්න අලුත් සෛල හැදෙනවා. දැන් අපේ සමේ පවා සම වතුරේ තියෙන මියගේ සෛල ඉස්සරහනේ. යටින් හැදෙනවා උඩින් තියෙන මිය මැරෙනවා. අපි නානකොට එහෙම ඒකෙන් තත්ත්වයක් ගැලවිලා යනවා. ආයෙ යටින් හැදෙන උඩට වෙනවා. එහෙම වෙන්නේ. අර හැදෙන එක වෙන්නේ මේ විදිහට. සෛලේ වර්ධනය වෙනවා. අවසානයේ දෙකට බෙදලා දෙකක් බවට පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. සෛල එතකොට වර්ධනය වෙන්න පුළුවන්. සෛලය විභාජනය දෙකට බෙදෙන්න පුළුවන්. සෛල වර්ධනය කියන්නේ සෛලයක ප්‍රමාණය එහෙම නැත්නම් වියලි බර ඒ කියන්නේ ස්කන්ධය. සෛලයක ප්‍රමාණය සහ එයාගේ ස්කන්ධය අප්‍රතිවර්තය ලෙස අප්‍රතිවර්ත කියන්නේ ආපස්සට එන්න බෑ. අප්‍රතිවර්ත කියන්නේ ඒක. ඒ කියන්නේ සෛලයක් මොකක් කරලා පින්ගුණා ආයෙ පුංචි වෙනවා. එහෙම වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අප්‍රතිවර්ත කියන එකට උදාහරණයක් විදිහට ගමු මෙහෙම. දැන් ඔයාලා උස යනවා. ඔයාලා උස ගියාට පස්සේ ආයි ඔයාලා මිටි වෙනවද කවදා හරි? උස ගිය කෙනෙක් ආයි මිටි වෙන්නේ නැහැ නේ. උස ගියාම මිටි වෙන්නේ නැහැ. දැන් ඔයාලා මහත් වෙනවා. කාලා බෙදර නිකම් ඉඳලා මෙන් තඩි බඩගෙඩියකුයි ඒතර මහත් වෙනවා. ඔය අතේ මට මොකද ලෙඩක් හැදෙනවා. දැන් මොකද වෙන්නේ? ලෙඩ කන්න බැරුව ඉන්නවා දැන්. සතියක් කන්න බැරුව ඉන්නවා. සතියක් යනකොට අර තිබ්බ බඩගෙඩියක් ඉවරයි, ඇඟක් ඉවරයි, ඔක්කොම කෝටු කැරි ඉවර ඉරස්ත වගේ ඉන්නවා. අන්න ඒක ප්‍රතිවර්තයයි. මහත් වුණා, කෙට්ටු වුණා. මහත් වුණා, කෙට්ටු වුණා. ඒක ප්‍රතිවර්තයයි. අප්‍රතිවර්ත කියන්නේ දැන් හිතන්නකෝ මේ අඹ ගහක්. අඹ ගහේ කඳ එන්න මහත් වෙනවා. අය පස්සේ කාලේ දාලා අය පුංචි වෙන්නේ. මේක අප්‍රතිවර්තයයි. ඔයාලා උස ගියා. ඔයාලා සතියක් අසනීපුණා කියලා උස ගියේ කායි මිටි වෙනවද? නෑ එහෙම වෙන්නේ නෑ. හරිද? අන්න ඒක අප්‍රතිවර්තයයි. හරිද? එතකොට සෛල වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්තය ලෙස අප්‍රතිවර්තය ලෙස සෛලයක ප්‍රමාණය විශාල වීම හෝ ස්කන්ධය වැඩි වීම. ඒක තමයි අපි සෛල වර්ධනය කියන්නේ. එතකොට සෛල විභාජනය කියන්නේ මොකද්ද? සෛල විභාජනය කියන්නේ සෛලයකට වර්ධනය වෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් පස්සේ සෛලය දෙකට බෙදෙනවා. අන්න ඒක තමයි සෛල විභාජනය කියලා කියන්නේ. හරි අපි ඉස්සෙල්ලා සෛල වර්ධනය කියන එක ලියාගෙන ඉමු. හරි? සෛල වර්ධනය ලියාගෙන මොකක්ද? එතකොට පුතාලා අද අපි සෛලය තුළ තියෙන ඉන්ද්‍රිකා සියල්ලම ඉගෙන ගත්තා. සෛල තුළ තියෙන ඉන්ද්‍රිකා සියල්ලම ඉගෙන ගත්තා. ඊට පස්සේ සෛල වර්ධනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සෛල විභාජනය කියන එක අපිට ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න ඕන දෙයක්. ඒක මම අද කතා කරන්නේ නැහැ නිසා සෛල විභාජනය කියන එක අතිශයින් වැදගත් දෙයක්.
ඒක අපි හොඳටම මතක තියාගන්න ඕනේ. මොකද මෙතනින් එහාට ගොඩක් පාඩම් වලට මේ සෛල විභාජනය වැදගත්. මේක තියෙනවා ඕනන විභාජනය, අනුනන විභාජනය. ඒවා අනිවාර්යයෙන් හොඳට කටපාඩම් කරලා තියාගන්න ඕනේ. නැත්නම් අපිට මේ 10 වසරේ අවසාන පාඩම් 20 20 වෙනි පාඩම් ප්‍රවේණිය ඒ පයි වගේ පාඩම් වලට යද්දි සෛල විභාජනය මතක නැත්නම් කිසි දෙයක් කරගන්න බැහැ. හරිද? ඒ නිසා සෛල විභාජනය කියනකොට මම අද ගන්න තියාගන්නේ ඔයාලට බ්‍රාස්පෙන්ද පන්තිමයි කරනවා. එහෙනම් අපි අද දවසට පන්තිය නතර කරනවා. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.